රාජධානිය ගැන කතා කරනකොට අපිට මුලින්ම වැදගත් වෙනවා ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ. ගත්තාම ගොඩක් මේගොල්ලෝ ගත්තාම ඇනිමාලියාව සූනෙස්ටිකයි බහුසෛලික ජීවීන් විදිහට තමයි සලකන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේගොල්ලෝ පටක දරන ජීවීන් විදිහට සලකන, කියන්නේ පටක සංවිධානයක් සහිත ජීවීන් විදිහට තමයි සලකන්නේ. මේගොල්ලෝ ගත්තාම ලිංගික ප්‍රජනනය තමයි ප්‍රධාන වශයෙන්ම දක්වන්නේ. සමහර ජීවීන් අලිංගික ප්‍රජනන ක්‍රම දක්වනවා. පෝෂණය ගත්තාම විෂම පෝෂී ජීවීන්, විෂම පෝෂී සූනැස්ටික ජීවීන් විදිහට තමයි මේගොල්ලෝ අපි සලකන්නේ. අධිග්‍රාහක විෂම පෝෂී පෝෂණය තමයි මෙයාලා පෙන්වම් කරන්නේ. සංචරණ ක්‍රම පෙන්වීම සිද්ධ කරනවා. ඒ වගේම සංචිත ආහාරයේ විදිහට ග්ලයිකෝජන් අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. සත්ත්ව රාජධානිය කතා කරනකොට සත්ත්ව රාජධානියට අයත් වෙන සත්ත්ව වංශ තියෙනවා කීපයක්. මේ සත්ත්ව වංශ ගත්තාම මම නව නිර්දේශයේ විදිහට ගත්තොත් මෙතනට අයිති වෙනවා නිඩාරියා, ප්ලැටිහෙල්මින්තස්, මොලුස්කා, නෙමටෝඩා, ඇනලීඩා, ආත්‍රකෝඩා, එකයිනඩර්මේටා හා කෝඩේටා කියන ජීවීන් මේ යටතට අයිති වෙනවා. මම මේ රූපසටහන ගත්තේ කැම්පෙල් බයොලොජි පොතෙන්. කොහොම වුණත් ඔයාලට පේනවා මේකේ මේ නිඩාරියාවන්ට කලින් තව ජීවීන් කාණ්ඩයක් ඉන්නවා. ස්පොන්ජි. මේ ස්පොන්ජීන් ගත්තාම ස්පොන්ජීන් තමයි නිඩාරියාවන්ටත් කලින්ම. ඒ කියන්නේ මේ සත්ව රාජධානියේ ආරම්භකම පුරුකක් විදිහට ඉන්නේ මේ ස්පොන්ජීන්. මෙයාලා පයිලම් පොරිෆෙරාවන්ට අයිති වෙනවා කියලා අපි කතා කරනවා. පයිලම් පොරිෆෙරා නිව් සිලබස් එකකට අපි කතා කරන්නේ නැහැ. ඉතින් ඔයාලා දැනගෙන ඉන්නේ නිඩාරියාවන්ගේ ආරම්භකම පුරුක වෙන්නේ මේ ස්පොන්ජීන්. එහෙම නැත්නම් මේ පයිලම් පොරිෆෙරා ජීවීන්. ඊට පස්සේ මේ සත්ත්ව වර්ගීකරණය තියෙනවා නිඩාරියා, ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා, ඇනලිඩා, මොලුස්කා, ආර්ථ්‍රොපෝඩා, එකයිනඩර්මේටා හා කෝඩේටාවන් විදිහට මේගොල්ලෝ සත්ත්ව අපි මේ වර්ගීකරණය කතා කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ජීවීන්ව වර්ග කරන්න. ජීවීන්ව වර්ග කරනකොට අපි සත්ත්ව රාජධානිය එහෙම නැත්නම් කින්ග්ඩම් ඇනිමාලියා ජීවීන්ව වර්ග කරනකොට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන දෙයක් තමයි මේ සමමිතිය කියන එක. මෙතන සමමිතියේදී ඇතැම් විට ද්විපාර්ශ්වික සමමිතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතැම් විට අරිය සමමිතියක් වෙන්න පුළුවන්. පංචාරිය සමමිතියක් වෙන්න පුළුවන්. මෙතනදී මම මුලින්ම අරගෙන තියෙනවා අසමමිතික ජීවීන්. අසමමිතික ජීවීන් කියලා ගත්තාම යාලා අපිට සමාන කොටස් දෙකක් වෙන විදිහට ඒ ජීවීන්ව තලයක් ඔස්සේ කපාලා අරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. අසමමිතික ජීවීන් විදිහට මෙතනදී අපිට සලකන්න පුළුවන් වෙන්නේ කලින් අපි කතා කරපු පොරිෆෙරා ජීවීන්. ඒක I think අපිට ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ. මොකද අපි මෙතනදී යාලා ගැන කතා කරන්නේ නැති හින්දා. ඊට පස්සේ අපිට වැදගත් වෙන දේවල් ටික මම කියන්නම්. අපිට ගොඩක් වැදගත් වෙනවා මෙතනදී ද්විපාර්ශ්වික සමමිතිය, අරිය සමමිතිය හා පංචහරිය සමමිතිය කියන දේවල්. මෙතනදී වලට පේනවා දෙවෙනි එක නිඩාරියා ඉන්නවා. නිඩාරියාවන් අපි ගත්තයින් පස්සේ එයාලා අපි සලකනවා අරිය සමමිතිය දරනවා කියලා. ඔයාලට පේනවා මේකේ මෙන්න මේ කඩේරි ගත්තාම මේ කඩේරි රාශියක් තියෙනවා මෙතන. මේ කඩේරි රාශියක් ඔස්සේ අපිට පුළුවන් දැන් ඔයාලට පුළුවන් මේ කඩේරි බලන්න. මේ කඩේරි රාශියක් ඔස්සේ මෙයාව කපලා දක්වන්න පුළුවන්. මෙන්න මේ ආකාරය අපි හඳුන්වනවා අරිය සමමිතිය දක්වනවා කියලා. අරිය සමමිතිය කියලා කියන්නේ සත්වයේ දේහයේ මධ්‍යාන්වායම අක්ෂය ඔස්සේ පවතින තල රාශියකට කැපීමෙන් සමාන භාග දෙකක් ලබාගත හැකි නම් අරිය සමමිතිය දක්වනවා කියලා අපි සලකනවා. එහෙනම් අපි ඊගවට බලමු අරිය සමමිතිය කතා කළා. ඊළඟට අපි බලමු මේ බයිලැටරල් සිමෙට්‍රි. එහෙමත් නැත්නම් ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකක්ද කියලා. ද්විපාර්ශ්වික සමමිතිය ගැන කතා කරනකොට අපිට මෙතනදී කතා කරන්නේ සත්වයේ දේහයේ මධ්‍ය අන්වායාම ලක්ෂ්‍ය. ඔයාලට පේනවා මේ රතු පාට කඩේරි තියෙනවා. මේ රතු පාට කඩේරි තියෙන මධ්‍ය අන්වායාම ලක්ෂ්‍ය. මේ මධ්‍ය අන්වායාම ලක්ෂ්‍යයේ ඔස්සේ
පවතින එක්තලයකින් කැපීමෙන් පමණක් සමාන භාග දෙකක් ලබා ගන්න පුළුවන් නම් අපි එවැනි ජීවීන් හඳුන්වනවා ද්විපාර්ශ්වික සමමිතිය දරන ජීවීන් කියලා. ඔයා දන්නවා එතකොට මිනිසා අයිති වෙන්නේ මෙතන ද්විපාර්ශ්වික සමමිතිය දරන ජීවීන් යටතට. ඒ වගේම තමයි පංචාරීය සමමිතිය. පංචාරීය සමමිතිය දරන ජීවීන්ට උදාහරණ තමයි පසඟිල්ලා. පසඟිල්ලා ගත්තාම පසඟිල්ලා ඔයාලා දන්නවා ඉතින් රූප සටහන් නෑ මම ඇඳලා පෙන්නන්නම් අන්දල වශයෙන්. පසඟිල්ලා ගත්තාම මේ තරුවක් වගේනේ. එතකොට එයා අපිට පුළුවන් තල පහක් ඔස්සේ සමාන කොටස් පහකට බෙද ගන්න පුළුවන්. ඒකට අපි හඳුන්වනවා මේ පංචාරීය සාමිතිය දක්වනවා කියලා. එතකොට පංචාරීය සාමිතිය කියලා කියන්නේ සත්වේකුගේ දේහය මධ්‍යයන් වායාම අක්ෂය ඔස්සේ පවතින නිශ්චිත තල පහකින් කැපීමෙන් සමාන භාග දෙකක් ලබා ගන්න පුළුවන් නම් අපි හඳුන්වනවා ඒගොල්ලෝ පංචාරීය සාමිතිය දක්වනවා කියලා. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. සත්වයන්ගේ දේහයේ සමමිතිය ගත්තාම ප්‍රධාන වශයෙන්ම අසමමිතික ද්විපාර්ශ්වික සමමිතිය, අරීය සමමිතිය හා පංචාරීය සමමිතිය කියලා අපිට පුළුවන් යාළගේ සමමිතිය අනුව කොටස් වලට වර්ග කරන්න. ඊගොඩ අපි කතා කරමු සීලෝමය සම්බන්ධය. සීලෝමය සම්බන්ධයෙන් කතා කරනකොට ඔයාලා දන්නවා මේ සීලෝමය ගැන කතා කරන්න කලින් මම මුලින්ම කතා කරන්න මොකද්ද මේ සීලෝමයක් කියන්නේ කියලා. ඒ සීලෝමයක් විකසනය වෙන්න ඕනේ. විකසනය උනේ කියන එක මම කතා කරන්න. සත්ව රාජධානිය ගැන කතා කරනකොට අපි දන්නවා මුලින්ම සත්ව රාජධානියේ ඇති උනේ ද්විප්‍රස්තරික සතුන්. ඒ ගැන කතා කරන්න මම මුලින් ගත්ත chart එක පාවිච්චි කරන්න. මේ මුලින්ම ගත්ත chart එකේ ඔයාලට තියෙනවා kingdom animalia කියන එක තියෙනවා. මේ kingdom animalia එක අපිට animaliaවන් බෙදන්න පුළුවන් එක ආකාරයක් තමයි ප්‍රස්තර අණුව. මේනකොට මම හිතනවා ඔයාලා මේක ඉගෙනගෙන ඇතිනේ අනිවාර්යයෙන්. හින්දා මම පොඩි ඉවේගිය මේ ටික කරනවා. ප්‍රස්තර තුනක් තියෙනවානේ. ප්‍රස්තර තුනක් තියෙනවා. බහිස් චර්මය, මධ්‍ය චර්මය, අන්තර් චර්මය. එතකොට ප්‍රස්තර දෙකක් තියෙන සතුන් ද්විප්‍රස්තරික, ප්‍රස්තර තුනක් තියෙන සතුන් ත්‍රිප්‍රස්තරික කියලා වර්ග වලට බෙදෙනවා. මෙතන ගත්තාම මෙතන තියෙන මේ නිඩාරියාවන් ගත්තාම මේ නිඩාරියාව ගත්තාම මේගොල්ලෝ අපි හඳුන්වනවා ද්විප්‍රස්තරික සතුන්. ඊට පස්සේ ත්‍රිප්‍රස්තරික සතුන් තමයි එතනින් පල්ලෙහාරින ජීවීන් කට්ටිය ත්‍රිප්‍රස්තරික සතුන් කියලා තමයි අපි සලකන්නේ. මේ ත්‍රිප්‍රස්තරික සතුන් කියලා ඒ සලකන කට්ටියගේ ත්‍රිප්‍රස්තරික සතුන් ආකාර තුනකට බෙදෙනවා. අසීලෝමික, ව්‍යාජසීලෝමික හා සීලෝමික. මෙතන ඊගාඩේ අපිට එනවා මේ ප්ලැට්ෆෝම් ඒ කියන්නේ පැතලි පණුවන් ප්ලැටිහෙල්මින්තස්. ප්ලැටිහෙල්මින්තස්ලා ගත්තාම මේගොල්ලෝ අසීලෝමික ජීවීන් කියලා හඳුන්වනවා. නෙමටෝඩාවන් අපි හඳුන්වනවා ව්‍යාජසීලෝමිකයි. ඊට පස්සේ ඇනලිඩා, මොලස්කා, ආත්‍රපඩා, එකයිනඩාමේටා, කෝඩේටා අපි හඳුන්වනවා සීලෝමික සත්වයින් කියලා. ආයත් එක පොඩ්ඩක් මතක් කරන් ආවොත් සත්වයින්ගේ සංවිධානය ගත්තාම ආකාර දෙකයි, ත්‍රිප්‍රස්තරික, ද්විප්‍රස්තරික. ත්‍රිප්‍රස්තරික ආකාර තුනකට බෙදෙනවා. අසීලෝමික, ව්‍යාජසීලෝමික හා සීලෝමික කියලා ආයත් ආකාර තුනකට බෙදෙනවා. අසීලෝමික අයට උදාහරණ තමයි ප්ලැටිහෙල්මින්තස්. ව්‍යාජසීලෝමික අයට උදාහරණ තමයි නෙමටෝඩා. සීලෝමික අයට උදාහරණය තමයි ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා, එකයිනඩාමේටා හා කෝඩේටා. ඉතින් අපි වෙන් වශයෙන් කතා කරලා බලමු මොනවාද මේ ද්විප්‍රස්තරික සතුන්, මොකවුද මේ ත්‍රිප්‍රස්තරික සතුන්. ඔය විදිහට වෙන් වශයෙන් කතා කරලා බලමු. මෙතන මම ද්විප්‍රස්තරික සතුන් ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ඒක අපිට ලොකුවට වැදගත් වෙන්නේ නැති හින්දා ද්විප්‍රස්තරික සතුන් වලට නිඩාරියාලා තමයි අයිති වෙන්නේ. කලල විකසනයේදී ඔයාලා දන්නවා ජනක ස්තර ඇති වෙනවානේ. ද්විප්‍රස්තරික සතුන්ගේ ඇති වෙන්නේ මූලික ජනක ස්තර දෙකයි.
ඒවා තමයි අන්තස්චර්මය හා බහිස්චර්මය. එතකොට මේ දීප්‍රස්තරික සතුන්ගේ තියෙන්නේ අන්තස්චර්මයත් බහිස්චර්මයත් කියන සෛලිස්තර දෙකෙන් පමණක් සෑදිච්ච දේහයක්. එතකොට මේ වගේ තියෙන සත්තු අපි හඳුන්වනවා ද්විප්‍රස්තරික සතුන් කියලා. ඊට පස්සේ අපිට වැදගත් වෙන මෙතනින් ත්‍රිප්‍රස්තරික සතුන්. ත්‍රිප්‍රස්තරික සතුන් ගත්තාම එයාලා ආකාර තුනක් ඉන්නවා. ත්‍රිප්‍රස්තරික අසීලෝමික, ත්‍රිප්‍රස්තරික ව්‍යාජ සීලෝමික හා සත්‍ය සීලෝමික. මේ විදිහට අපිට පුළුවන් යාලා වර්ග තුනක් යටතේ වර්ග කරන්න. දැන් මේකේ A කියලා දක්වලා තියෙන රූපේ අසීලෝ මේ රූපේ බලන්න. අසීලෝමික ත්‍රිප්‍රස්තරික අසීලෝමික සතුන් කියලා මෙතන තමයි මෙතන තියෙන්නේ. මේ රූපේ ගත්තාම මේ රූප තුනේම රවුම් විදිහට තියෙනවා. නිල් පාටින් පෙන්වනවා බාහිරින්ම පිහිටන මැද බාහිරින්ම පිහිටන බහිස්චර්මය පෙන්වන නිල් පාටින්. මේ රතු තැඹිලි පාටකින් පෙන්වනවා මධ්‍ය චර්මය පෙන්වනවා. ඔයාලට කොළ පාටින් පෙන්වන්නේ අන්තଃචර්මය. මේ ඇතුළතින්ම පෙන්වන සුදු පාට කුහරය තමයි ආහාර මාර්ගය. එතකොට මේ ආහාර මාර්ගය වට කරමින් තමයි හැම වෙලේම අන්තස්චර්මය කියන එක පිහිටන්නේ. එතකොට අන්තස්චර්මය තියෙනවා ඇතුළතින්ම අන්තස්චර්මෙන් ආහාර මාර්ගය ආස්තරණය වෙනවා. ඊට පිටතින් මධ්‍ය චර්මය තියෙනවා. ඒකටත් පිටතින් බහිස්චර්මය අපිට දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා. මුලින්ම කතා කරමු මේ අසීලෝමික ජීවීන්. මම මෙතන කොළ පාටින් ඉරක් ඇඳපු කොටස ත්‍රිප්‍රස්තරික අසීලෝමික ජීවීන්. මෙයාලා අපි හඳුන්වනවා කලල විකසනයේදී අපිට දකින්න ලැබෙන චර්ම තුනෙන්ම තමයි මේගොල්ලෝ හැදිලා තියෙන්නේ. අන්තස්චර්මය, බහිස්චර්මය හා මධ්‍ය චර්මය. මෙයාලාගේ තියෙන විශේෂත්වය තමයි බහිස්චර්මය හා අන්තස්චර්මය අතර දේහ කුහරය සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් පිරීලා තියෙනවා. ඒකට ඔයාලට පේනවා මෙයාගේ මේ කොළ පාටින් පෙන්නන අන්තස්චර්මයයි නිල් පාටින් පෙන්නන බහිස්චර්මය අතර සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන්නේ මධ්‍ය චර්මය. ඒකට මේ විදිහට සම්පූර්ණයෙන්ම අන්තස්චර්මයත් බහිස්චර්මයත් අතර මධ්‍ය චර්මයෙන් පිරීලා තියෙනවා නම් ඒගොල්ලෝ හඳුන්වනවා ත්‍රිප්‍රස්තරික අසීලෝමික සතුන්. සීලෝමය කියලා කියන්නේ දේහ කුහරයක්. මෙයාලගේ මේ සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් පිරෙන හින්දා මෙයාලට දේහ කුහර කියන එකක් ඇතිවීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මං හිතනවා ත්‍රිප්‍රස්තරික අසීලෝමික කියන එක පැහැදිලි වෙන්නේ ඇති කියලා. මෙයාලට උදාහරණයක් විදිහට අපිට සලකන්න පුළුවන් ප්ලැටිහෙල්මින්තස් වංශයේ ජීවීන්. සීලෝමයක් ඇතිවීම සතුන්ට ඇතිවෙච්ච බලපෑම මෙතන මේත් එක්ක මම කතා කරන්නම්. සීලෝමයක් ඇති වුණ හින්දා උනේ ආහාර මාර්ග බිත්තිය දේහ බිත්තියත් එකිනෙකට වෙන් වුණා. එකිනෙකට ඈත් වුණා. ඒ වෙන් වුණ හින්දා ඒ ඈත් වුණ හින්දා තමයි අපේ දේහයේ තියෙන විවිධාකාර පද්ධති කියන දේවල් විවිධාකාර පද්ධති රාශියක් ඇති වුණේ. ඒක උදාහරණයක් වශයෙන් වලට පැහැදිලි කළොත් අපේ ආහාර මාර්ගයෙන් දේහයට අවශෝෂණය කරගන්නවා පෝෂක. මේ අවශෝෂණය කරගත පෝෂක දේහ බිත්තිය පැත්තට, ඒ කියන්නේ දේහයේ අනෙකුත් අන්තරංග අවයව වලට ගමන් කිරීම සඳහා මොකක්ද වුනේ? රුධිර සංසරණ පද්ධතියක් ඕන වුණා. නමුත් ප්ලැටිහෙල්මින්තස්ට රුධිර සංසරණ පද්ධතියක් අත්‍යවශ්‍ය නොවුනේ. එයාලගේ කෙලින්ම අන්තස්චර්මය, මධ්‍ය චර්මය, බහිස්චර්මය තුනම එකිනෙකට සම්බන්ධයි. අනික යාලට සරල දේහ සැකස්මක් තිබුණේ. නමුත් පරිණාමයේ විකසනයේ පරිණාමයෙන් වැඩි වෙන්න ජීවීන් වික තවදුරටත් පරිණාමය වෙනකොට උනේ සීලෝමය කියන එක දිගින් දිගටම වර්ධනය වුණා. සීලෝමය තවදුරටත් විකසනය වෙනකොට මේ අනෙකුත් අන්තරංග අවයව හා පද්ධති කියන දේවල් නිර්මාණය වුණා. ඒ වගේම තමයි සීලෝමික දේහ කුහරය තුළට අවයව හොඳට වර්ධනය වෙන්න පුළුවන් වුණා. ඒ හින්දා විශාල දේව අවයව සහිත සත්වයින් බිහිවීම ආරම්භ වෙනවා. තවත් එක කාරණයක් තියෙනවා. අනිත් එක තමයි ආහාර මාර්ගයට නිදහසේ චලනය වීමට හැකියාවක් ලැබුණා. ඒ කියන්නේ ඔයාලා බැලුවොත් මේ මං අසීලෝමික එක බැලුවොත් ඔයාලට පේනවා මෙයාලගේ ආහාර මාර්ගයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන අන්තස්චර්මය. අන්තස්චර්මයත් එක්ක සම්බන්ධ වෙන මධ්‍ය චර්මය.
මධ්‍ය චර්මයත් එක්ක සම්බන්ධයි බහිස් චර්මය. එතකොට ආහාර මාර්ගයේ චලනය වෙනවා නම් මුළු දේහෙම චලනය වෙනවා. මොකද ඔක්කොම එකිනෙකට සම්ප්‍රතිකයි. අන්තචර්මය මධ්‍ය චර්මයත් එක්ක සම්බන්ධයි. මධ්‍ය චර්මය බහිස් චර්මයත් එක්ක සම්බන්ධයි. මේ හින්දා ඔක්කොම එකට සම්බන්ධයි. නමුත් සීලෝමයක් කියන එක විකසනය වෙනකොට උනේ මෙන්න මේ සම්බන්ධය කියන එකට බාධාවක් ඇති වුණා. ඒ හින්දා ආහාර මාර්ගයට හොඳින් නිදහස් වී චලනය වීමට හැකියාවක් ලැබිලා ආහාර ජීර්ණය වඩාත් කාර්යක්ෂම වෙන්න පටන් ගත්තා. ඔය ටික තමයි සීලෝමය සම්බන්ධව කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ කතා කරමු මෙතන තියෙනවා සීලෝමික සතුන්. බලන්න සීලෝමය ගත්තාම මේ දෙවණියට දක්වලා තියෙන රූපය මම මේ දැන් රවුම කරපු රූපය නිල් පාටින් දක්වලා තියෙනවා බහිස් චර්මය, කොළ පාටින් දක්වලා තියෙනවා අන්තස් චර්මය, රතු පාටින් දක්වලා තියෙනවා මධ්‍ය චර්මය. ඒ අතර ඔයාලට පේනවා ලා ක්‍රීම් පාටට දක්වලා තියෙන අර්ධ ඡාපදයක් වගේ කුහරයක් වගේ කොටසක්. මේක හඳුන්වනවා සීලෝමය. මේ සීලෝමය කියලා කියන්නේ කුහරයක්. එහෙනම් අපි බලමු කවුද මේ සත්ත්ව සීලෝමික සතුන් කියන්නේ කියලා. බහිස් චර්මයත් අන්තර චර්මයත් මධ්‍ය චර්මයත් කියන මූලික ජනක ස්තර තුනෙන් හැදිච්ච බහිස් චර්මය හා අන්තස් චර්මය අතර සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් ආවරණය වූ සීලෝමික දේහ කුහරයක් දරන සතුන් මේ විදිහට අපි සැලකනවා. උදාහරණ තමයි ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා, එකයිනඩෑමේටා හා කෝඩේටා. මං අද සරලව කිව්වොත් ඒක මෙයාලට තියෙනවා අන්තස් චර්මය, බහිස් චර්මය, මධ්‍ය චර්මය. මූලික ජනක ස්තර තුනම තියෙනවා. තියෙන විශේෂත්වය තමයි බහිස් චර්මයත් අන්තර් චර්මයත් අතර සම්පූර්ණයෙන්ම මධ්‍ය චර්මයෙන් ආවරණය වෙච්ච සීලෝමික දේහ කුහරයක් මෙයාලට තියෙනවා. අවසාන එක තමයි ත්‍රිප්‍රස්තරික ව්‍යාජ සීලෝමික සතුන්. ඔයාලට පුළුවන් එක දෙක ගන්න. ඒක මම මේ රෝස පාටින් දක්වන්නම්. මේ රවුම් කරලා තියෙන්නේ. මේ දක්වපු එක. මේක ගත්තාම මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ තිස්තර තුනම තියෙනවා. මෙයාලගේ බහිස් චර්මයත් අන්තර් චර්මයත් අතර මධ්‍ය චර්මයෙන් ආවරණය වෙච්ච දේහ කුහරය දිනවා. මේක අසම්පූර්ණව තමයි ආවරණය වෙන්නේ. මොකද මෙයාලගේ සීලෝමය තියෙනවනේ. සීලෝමය තියෙනවා අන්තස් චර්මයත් මධ්‍ය චර්මයත් අතර මෙතනදී ඔයාලට තියෙනවා ක්‍රීම් පාටින් සීලෝමය තියෙනවා. මේක සීලෝමය තිබුණට මෙයාලගේ මේ තියෙන මධ්‍ය චර්මය අන්තස් චර්මයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. බහිස් චර්මයත් එක්ක විතරයි මධ්‍ය චර්මය සම්බන්ධ වෙන්නේ. ඒ හින්දා මෙයාලගේ බහිස් චර්මයත් අන්තර් චර්මයත් අතර මධ්‍ය චර්මය තියෙන්නේ අසම්පූර්ණව. මේ විදිහට මධ්‍ය චර්මයෙන් අසම්පූර්ණව ආවරණ වෙලා තියෙන ජීවීන් අපි හඳුන්වනවා ත්‍රිපස්තරික ව්‍යාජ සීලෝමික ජීවීන් කියලා. මං හිතනවා ඔයාට ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. මේ රූප සටහනේ එකවට දැන් පැහැදිලිව දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. අසීලෝමික, සීලෝමික, ව්‍යාජ සීලෝමික කියන ඒ ඔක්කොම මේ රූප සටහනේ පැහැදිලිව දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ ප්‍රොටොස්ටෝමියා හා ඩියුටරොස්ටෝමියා කියන විකසනය. මම මේක විශේෂයෙන් කතා කරන්නේ නැහැ. මේක නිව් සිලබස් එකේ යටතේ අපිට ලොකු වැදගත්කමක් වෙන්නේ නැති හින්දා මේක මම කැම්පෙල් බයොලොජි එකෙන් තමයි මේ රූප සටහන් ටික ගත්තේ. මම මේක පොඩ්ඩක් සරලව පොඩ්ඩක් ඔයාලට තේරුම් කරලා දෙන්නම්. මේ ප්‍රොටොස්ටෝමියා, ඩියුටරොස්ටෝමියා ඔයාලා මේ කරුණු ටිකක් විතරක් මතක තියාගන්න. සත්වයේ කලල විකසනයේදී ඇති වෙනම ජිද්‍රයක්. මේ ජිද්‍රය අපි හඳුන්වනවා බ්ලාස්ට් ජිද්‍රය කියලා. ඔයාලා මේකට ප්‍රජනනය කොටස ඉගෙනගෙන ඇතිනම් දන්නවා ග්‍රැස්ටුලී භවනේ එහෙම දන්නව වෙනකොට මේ ජිද්‍රයක් ඇතිවෙන බ්ලාස්ට් ජිද්‍රය. මේ බ්ලාස්ට් ජිද්‍රය ඇතැම් විට මුඛයක් වෙන්න පුළුවන් නැත්නම් ගුදයක් බවට පත් වෙන්න පුළුවන්. මේ බ්ලාස්ට් ජිද්‍රය ජීවියාගේ මුඛය බවට පත් වෙන නම් ඒ ජීවීන් ප්‍රොටොස්ටෝමියා ජීවීන් ලෙසට බ්ලාස්ට් ජිද්‍රය ගුදේ බවට පත් වෙනවා නම් ඩියුටරොස්ටෝමියා ජීවීන් විදිහටත් අපි සැලකනවා. ඔයාලට දැන් එක මම පෙන්නන්න. මෙතන මේ ප්‍රොටොස්ටෝමියා තියෙනවා. ප්‍රොටොස්ටෝමියාගේ තියෙනවා. මෙතන මේ මවුත් එක බවට පත් වෙනවා. මවුත් වෙනවා කියලා කියන්නේ බ්ලාස්ට් ජිද්‍රය මුඛය බවට පත් වෙනවා. ඩියුටරොස්ටෝමියාවන්ගේ බ්ලාස්ට් ජිද්‍රය ඒනස් එක බවට පත් වෙනවා. ඒ කියන්නේ ගුදේ බවට පත් වෙනවා. ඒක
මේ ලොකු වැදගත්කමක් නැහැ. ওই විදිහට චුට්ටක් මතක තියාගන්න මේ රූප සටහන් වලිත් මේ පැහැදිලිව පෙන්නනවා මුඛය හා ගුදය කියන එක පැහැදිලිව පෙන්නනවා ප්‍රොස්ටෝමියා හා ඩියුටරස්ටෝමියා. එයාලගේ වෙනස්කම් පොඩ්ඩක් මතක තියාගන්න. ප්‍රොටොස්ටෝමියාවන්ගේ බ්ලාස්ටජිත්‍රයේ මුඛය බවට පත් වෙනවා. ඩියුටරස්ටෝමියාවන්ගේ බ්ලාස්ටජිත්‍රය ගුදය බවට පත් වෙනවා. ප්‍රොටොස්ටෝමියාවන්ට උදාහරණ ඇනලිඩා මොලස්කා ආත්‍රබෝඩා. ඩියුටරස්ටෝමියාවන්ට උදාහරණ එකයිනඩර්මේටා හා කෝඩේටා තමයි උදාහරණ විදිහට සලකන්න පුළුවන්. මෙතනත් මේ දේවල් ටික තමයි පෙන්වන්නේ. ඊගාවට තමයි තියෙන්නේ මේ තව වැදගත් දේවල් ටිකක් තමයි මේ ජීවිගේ තියෙන ඛණ්ඩනය. මෙතනදී මම පෙන්වන්න කරනවා කණ්ඩිලනය කියන එක. මේ කණ්ඩිලනය කියන එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ටීනියාලගේ ටීනියා ප්ලැටිහෙල්මින්තස් ගොඩට තමයි අයත් වෙන්නේ. අපි බලමු එහෙනම් මොකද්ද මේ කණ්ඩිලනය කියන්නේ කියලා. සමහර සත්වයෝ ගත්තහම මේ ටීනියා වගේ අය කියන්නේ පටිපණුවා මෙතනදී අරන් තියෙන්නේ අන්වායාම විදිහට සකස් වුණ වයසින් අසමාන එකිනෙකින් ස්වාධීන වන සත්වයාගෙන් සත්වයාට වෙනස් වෙන දේහ ඛණ්ඩ කණනාමකට බෙදලා තියෙනවා. මේක කණ්ඩිලනය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ ඔයාලට පේනවා මේ ජීවියා ගත්තාම මේ ජීවියාගේ දේහයේ තියෙන ඛණ්ඩ මේ හරිය දින ඛණ්ඩවල ප්‍රමාණයයි මේ හරිය දින ඛණ්ඩවල ප්‍රමාණයයි ගත්තාම මේක විශාලනයක් නේද නේ. මෙන්න මේ හරිය දින දේහ ඛණ්ඩයක ප්‍රමාණයයි මේ හරිය දින දේහ ඛණ්ඩයක ප්‍රමාණය ගත්තොත් එහෙම මේ දේහ ඛණ්ඩවල ප්‍රමාණයෙන්ුත් වෙනස්. මේතර ප්‍රමාණය වෙනස් වෙන හේතුව තමයි මෙයාලා වයසින් අසමානයි. මේ දේහ ඛණ්ඩ ජනනය වීම ආරම්භ වෙන්නේ මේ හරියෙන්. එතකොට මේ ආරම්භ වෙන ස්ථානයේ තියෙන දේහ ඛණ්ඩවල ප්‍රමාණය පොඩි. ඒක යාගේ වලිගය දිහාට යන්න මේ පැත්තට යන්න දේහ ඛණ්ඩවල විශාලත්වය වැඩි වෙනවා. ඒ විදිහට මේ වයසින් අසමාන එකිනෙකින් ස්වාධීනයි. මේ දේහ ඛණ්ඩ එකිනෙකින් ස්වාධීනයි. අපි මේක ඕඩ් සිලබස් එකේ නම් දීර්ඝ වශයෙන් කතා කළා. මෙතන දේහ ඛණ්ඩ කණනාවකට බෙදලා පැවතින එක කණ්ඩිලනය කියන වශයෙන් අපි හඳුන්වනවා. මේක ගොඩාක් වැදගත් වෙන්නේ ඕල්ඩ් සිලබස් එකට අපි වෙන වෙනම ෆයිලම් වෙන වෙනම කතා කළා. එතකොට තමයි මේක ලොකු වැදගත්කමක් උන්නේ. මේ කණ්ඩිලනයට උදාහරණය ටීනියා කියලා පොඩ්ඩක් මතකයේ තියාගන්න. ඊගවට කතා කරන්න පුළුවන් ටැග්මීකරණය හා සමකණ්ඩනය කියන එක තමයි ඊගාට අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. සමකණ්ඩනය කියලා කියන්නේ සත්වයේ දේහයේ අන්වායාම අක්ෂය ඔස්සේ පිහිටන වයසින් සමාන වැදගත් වයසින් සමාන එහෙත් එකිනෙකින් ස්වාධීන නොවන යම් ජීව විශේෂයක් සඳහා නියත වන දේහ ඛණ්ඩ සංඛ්‍යාවකට බෙදලා තියෙන එක තමයි සමකණ්ඩනය කියලා කියන්නේ. මේ ඛණ්ඩනය ගත්තාම සමකණ්ඩනය ගත්තාම ආකාර කිහිපයක් තියෙනවා. බාහිර වගේම අභ්‍යන්තර සමකණ්ඩනය දෙක ගන්න පුළුවන්. බාහිර සමකණ්ඩනය විතරක් දෙක ගන්න පුළුවන්. අභ්‍යන්තර සමකණ්ඩනය විතරක් දෙක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඇනලිඩාවන් ගත්තහම බාහිර හා අභ්‍යන්තර සමකණ්ඩනය කියන එක දෙක ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ දේහයේ මධ්‍යන්න වායාම අක්ෂය ඔස්සේ පිහිටන වයසෙන් සමාන එකිනෙකින් ස්වාධීන නොවන දේහ ඛණ්ඩ වලට බෙදලා තියෙන එක. ඇනලිඩාවන්ගේ පිටතිනුයි ඇතුළෙනුයි දෙකෙන්ම මේ සමකණ්ඩනය දෙක ගන්න පුළුවන්. මෙතනදී මම මේ ඉස්සෙක් කරන් තියන්නේ කියන්නේ ක්‍රස්ටේසියාවේ ආත්‍රපෝඩාවන්ගේ බාහිර සමකණ්ඩනය තමයි දෙක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. කෝඩේටා ගත්තහම අභ්‍යන්තරයෙන් පිහිටන සමකණ්ඩනයක් අපිට දෙක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා ටැග්මීකරණය. ටැග්මීකරණය කියලා කියන්නේ සමහර සත්වයින්ගේ බාහිර සමකණ්ඩ රාශියක් එකට එකතු වෙලා විශාල දේහ ඛණ්ඩ හේවත් ටැග්මා කියන එකක් බවට පත් වෙනවා. මේ ටැග්මා ගොඩක් වෙලාවට දෙකක් හරි තුනක් හරි තමයි පවතින්නේ. මේ ටැග්මීකරණය කියන එක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ක්‍රස්ටේසියාවන්ගේ. එහෙම නැත්නම් ආත්‍රපෝඩාවන්ගේ. ක්‍රස්ටේසියා කියන ආත්‍රපෝඩාවන්ට උදාහරණ ආත්‍රපෝඩාවන්ගෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ආත්‍රපෝඩාවන්ගේ ක්‍රස්ටේසියා හා ඉන්සෙක්ටාවන්ගේ තමයි මේ ටැග්මීකරණය දෙක ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී මම ක්‍රස්ටේසියා අරන් තියෙන ඉස්සෙක් අරගෙන තියෙන්නේ.
ක්‍රස්ටේසියා ගත්තාම මෙයාලගේ ටැග්මා දෙකක් දැක ගන්න පුළුවන්. මෙතනදී මේ ශීර්ෂ උරසය හා උදරය කියලා මෙයාගේ ටැග්මා දෙකකට බෙදෙනවා. එතකොට මේ ටැග්මා හැදෙන්නේ බාහිර සමකණ්ඩ රාශියක් එකට එකතු වෙලා. මෙතනදී මීමැස්සෙක් වගේ සත්වයෙක් ගත්තොත් අපිට යාලා පුළුවන් කොටස් තුනකට බෙදන්න. හිස, උරස, උදරය. එතකොට ඒ වගේ ජීවීන් අපි හඳුන්වනවා ටැග්මා තුනකින් සමන්විතයි කියලා. දැන් මෙතන දැක් ගන්න පුළුවන් ගැඩවිලෙක් දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලෝ පයිලම් ඇනලිඩා වණ්ඩ තමයි අයිති වෙන්නේ. මේ වගේ ජීවීන් ගත්තාම බාහිර හා අභ්‍යන්තර සමකාණ්ඩණය දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. දැන් අපි අවසානයේට කතා කරමු සැකිල්ල ගැන. සැකිල්ල ගත්තාම ඇතැම් සත්වයන් බාහිර සැකිල්ලක් දරනවා, ඇතැම් සත්වයන් අභ්‍යන්තර සැකිල්ලක් තමයි දරන්නේ. මෙතනදී අපිට දැක ගන්න පුළුවන් බාහිර සැකිල්ලක් දරන ජීවීන් දැක ගන්න පුළුවන්. මේ බාහිර සැකිල්ලක් දරන ජීවීන් ගත්තාම මේගොල්ලෝ අපිට වර්ග වලට පොඩි බෙදන්න පුළුවන්. කයිටිනියම සැකිල්ලක් දරන ජීවීන් ඉන්නවා. කැල්සියම් කාබනේට් වලින් සමන්විත කවච දරන ජීවීන් ඉන්නවා. මේ කයිටිනියම සැකිල්ලක් දරන ජීවීන් වලට උදාහරණ තමයි මේ තියෙන්නේ. ආත්‍රපෝඩා ඒ ජීවීන් ඉන්නවා. කැල්සියම් කාබනේට් සැකිල්ලක් දරන ජීවීන්, මොලස්කා ජීවීන් අපිට සලකන්න පුළුවන්. ඊට අමතරව අභ්‍යන්තර සැකිල්ල ගත්තාම මෙතනදී වලට අභ්‍යන්තර සැකිල්ල දැක් ගැනීම හැකියාවක් ලැබෙනවා. දේහයේ අභ්‍යන්තරයේ පිට දෘಢ සැකිල්ලක් තමයි මේ අභ්‍යන්තර සැකිල්ලක් කියලා හඳුන්වන්නේ. මේ අභ්‍යන්තර සැකිල්ල දරනවා. ඇතැම් මොලස්කාවන් අභ්‍යන්තර සැකිල්ලක් දරනවා. උදාහරණ තමයි දැල්ලා. ඊට අමතරව එකයිනඩර්මේටාවන් කැල්සියම් සහිත පළක වලින් සමන්විත අභ්‍යන්තර සැකිල්ලක් දරනවා. කෝඩේටාවන්ගේ අභ්‍යන්තර සැකිල්ලක් දැක ගන්න පුළුවන්. මෙතන මේ ක්‍රස්ටේසියා දක්වලා තියෙන මේ ක්‍රස්ටේසියාවන් බාහිර සැකිලි තමයි මෙතනදී යාලා දරන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට පුළුවන්. දැන් අපි කතා කළා සත්ව වංශ ගැන කතා කරද්දී ඒකේ මූලික දේවල් කතා කළා. සත්ව රාජධානී කින්ග්ඩම් ඇනිමාලියා අපිට පුළුවන් මෙන්න මේ විදිහට කතා කරන්න. ඉතින් ඔයාලට මේ වගේ තවත් වීඩියෝ A level ජීව විද්‍යා විෂය නිර්දේශය සම්පූර්ණයෙන් වගේ ආවරණය කරගන්න පුළුවන්. අපේ මලිත් පෙරේරා බයොලොජි YouTube channel එකත් එක දිගින් දිගටම එකතු වෙලා හිටියොත් ඒ වගේම මේකේ ඔක්කොම අප්ඩේට් මම අපේ Facebook page එකේ දානවා. මලිත් පෙරේරා Facebook page එකත් එක්කත් ඔයාලා එකතු වුණොත් ඒ page එක like කරලා ඔයාලා එකතු වෙන්නේ. ඒ page එකෙනුත් ඔක්කොම අප්ඩේට් ටික අරගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ෆිල්ට්‍රේටර් එහෙම නැත්නම් පයිලම් නිඩාර්ජා කියන වීඩියෝ එකෙන් හම්බෙමු.